අයිබෝන් අපි ඉනෝගනික් කෙමිස්ට්‍රි වල තුන්වෙනි වීඩියෝ එකේ තෝට මේ දක්වා අපි පළවෙනි කාණ්ඩේ දෙවෙනි කාණ්ඩේ කට්ටියගේ ප්‍රතික්‍රියා ටික කතා කරා. මොන ප්‍රතික්‍රියාද? වාතය සමග කිව්වා නයිට්‍රජන් සහ ඔක්සිජන් සමග කියලා වෙනම ලිව්වා. ඊට පස්සේ හයිඩ්‍රජන් සමග හයිඩ්‍රයිඩ් හැදුවා. ඊට පස්සේ ජලය සමග ප්‍රතික්‍රියාවක් වෙලා සමහර අය ප්‍රතික්‍රියා කරන්නේ නැහැ නේ. ජලයේ විශේෂ අවස්ථා ගන්න උනා. සිසිල් ජලය, උණු ජලය, හුමාලය එහෙමත් අපි සලකලා බලමු. ඊට පස්සේ අම්ල සමග. ඔන්නයි හතර තමයි තියෙන්නේ. කවුරු හරි කෙනෙක් කවුරුත් භස්ම සමග නැද්ද කියලා මම භස්ම සමග එකක් දැම්මා. පළවෙනි කාණ්ඩේ කවුරුත් භස්ම සමග නැහැ. හැබැයි දෙවෙනි කාණ්ඩේ බෙරිලියම් භස්ම එක්ක ප්‍රතික්‍රියා කරා. මොකද යා උභය ගුණික නිසා. සෝඩියම් බෙරිලේට් හැදුවා කියලා අපි ගත්තානේ. හරි. එතකොට ওই ප්‍රතික්‍රියා ටික දැන් කෙටි සටහනකට ගහලා තියෙනවා නේ. ඒගොල්ලෝ සහ මතක තියෙනවා. දැන් එතනින් එහා දැන් කතා කරන්නේ S ගුණයේ ලෝහ ගැන නෙවෙයි S ගුණයේ ලෝහ හදන සංයෝග ගැන දැන් කතා කරන්නේ. S ගුණයේ ලෝහ වල ප්‍රතික්‍රියා ඉවරයි. දැන් තියෙන්නේ S ගුණයේ ලෝහ හදන සංයෝග. ඒතකොට දැන් ඔයගොල්ලෝ පොඩ්ඩක් බය වෙයි. දැන් සංයෝග ගොඩාක් ලියලා තියෙනවා. තව එකතු කරන්න පුළුවන්. මෙතන නැති ඒවාට එකතු කරන්න පුළුවන්. සල්ෆයිට් එකතු කරන්න පුළුවන්. බයිසල්ෆයිට් එකතු කරන්න පුළුවන්. සල්ෆේට් එකතු කරලා තියෙන බයිසල්ෆේට් එකතු කරන්න පුළුවන්. නේ? කාබනේට වලට බයිකාබනේට් එකතු කරනවා. බයිකාබනේට් කියන්නේ H එකක් දැම්මම. කාබනේට බයිකාබනේට් කියන්නේ කාබනේට මේක කියනවා හයිඩ්‍රජන් කාබනේට්. නැත්තම් බයිකාබනේට් කියලා. එතකොට සල්ෆේට් ගත්තාම HSO4- කියන්නේ බයිසල්ෆේට්. නැත්තම් හයිඩ්‍රජන් සල්ෆේට්. හරි. ඔක්සලේට්, ක්‍රෝමේට්, ඩයික්‍රෝමේට් ගන්න පුළුවන් මේ. කියන්නේ තව S ගොන්මේ අය හදන ගොඩාක් සංයෝජන. මේවට අපි පොදු කියන ලවණ කියලා. හරි. එතකොට මුලින් ඉන්නේ කවුද? ඔක්සයිඩ්. ඔක්සයිඩ් O2 2- නේ. ඔක්සයිඩ් ඒකට උදාහරණයක් ගන්න. MgO Na2O. ඊට පස්සේ පෙරොක්සයිඩ්. පෙරොක්සයිඩ් ගත්තාම සෝඩියම් පෙරොක්සයිඩ් හදනවනේ. Na2O2 බේරින් උත් හදනවනේ. BaO2. ඊට පස්සේ සුපර් ඔක්සයිඩ්. එන පොටෑසියම් ගෙන් පහළ. KO2. නයිට්‍රයිඩ්. ලිතියම් හදනවා දෙවෙනි කාණ්ඩේ කට්ටිය. Li3n Mg3n2 හයිඩ්‍රයිඩ් සෝඩියම් හයිඩ්‍රයිඩ් මැග්නීසියම් හයිඩ්‍රයිඩ් මෙතන ඩින එක තියෙන ඔක්සිකරණයක් මතකයි හයිඩ්‍රොක්සයිඩ් ඔක්කොම හදනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් නයිට්‍රේට් ඔතන ඉහා ටික ඔයාලට පුරුදු නැහැ මොකද මේ හය මුල් හය අහුවෙලා තියෙන දැනට නේද මුල් හය අහුවෙලා තියෙන්නේ මොකද ඔක්සිජන් සමග ප්‍රතික්‍රියාව මේ තියෙන්නේ මේ ඔක්සිජන් සමග මේ नाइट्रोजन සමග මේ හයිඩ්‍රජන් සමග මේ ජලය සමග තේරුණාද? එතකොට අර මං කිව්ව හතරද කට්ටිය උතන ඉන්නවනේ. ඊට පස්සේ ළමයි අම්ල සමග ප්‍රතික්‍රියා කළා තමයි මේ කට්ටිය ලැබෙන්නේ. නයිට්‍රික් එක්ක ප්‍රතික්‍රියා කරොත් ලැබෙන්නේ කවුද? ඉන්නේ NO3. මෙතන තව ගන්න පුළුවන් ක්ලෝරයිඩ් එහෙම ගන්න පුළුවන්. HCl එක ප්‍රතික්‍රියා කරොත් හැදෙන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් නේ. Na ධන HCl මොකද්ද? NaCl ධන H2 පිට වෙන්න ඕනේ රිඩොක්ස් නේ. බිඳුවේ ඉඳන් ධනයකට. එතකොට මෙයා කවුද? ලවණේ මේක තුලිත නෑ තුලිත කරන්න. මේ ලවණේ. එහෙනම් මෙතන ඒගොල්ලෝ ගැන කතා කරනවා. සෝඩියම් ක්ලෝරයිඩ් ගැන අපි කතා කරනවා. මේ සල්ෆේට් කියන්නේ මොකද්ද මේ? මේ සල්ෆේට් කියන්නේ කවුරු ගැනද දැන් කතා කරන්නේ? සෝඩියම් සල්ෆේට් මැග්නීසියම් සල්ෆේට් අන්න පළවෙනි කාණ්ඩයේ හදන සල්ෆේට ගැන පළවෙනි කාණ්ඩයේ හදන දෙවෙනි කාණ්ඩයේ හදන සල්ෆේට ගැන අපි කතා කරන්නේ. එතකොට කොහෙන්ද මේ වෙන්නේ? අම්ල එක්ක ප්‍රතික්‍රියා කරාම Mg ධන 2SO4 MgSO4 මෙතන කවුද පිට වෙන්නේ ළමයි? SO2 ඇයි සාන්ත සල්ෆියුරික් අපි ගත්තේ. මතකයි නේද? සාන්ත සල්ෆියුරික්. කොහමද මැග්නීසියම් සල්ෆේට් හැදෙනවනේ? හැදෙන්නේ. එතකොට මේ ඉතුරු ලවණ ටික අම්ල එක්ක ප්‍රතික්‍රියා කරලා හැදෙන ලවණ ටික වගේ. හරිද? ඉතින් එච්චර අපිට මේ කට්ටිය පුරුදු නෑ. හැබැයි මුල් හය දෙනා නම් හොඳට දැකලා පුරුදු. හරිද? එතකොට අපි මේ සංයෝග ගැන වෙනම අධ්‍යයනය කරනවා. සංයෝග ගැන වෙනම අධ්‍යයනය. මේ සංයෝග ජලය එක්ක ප්‍රතික්‍රියා කරනවද? ඒ සංයෝග අම්ල එක්ක ප්‍රතික්‍රියා කරනවද? භස්ම එක්ක ප්‍රතික්‍රියා කරනවද? තව කතා කරනවා. ඒ සංයෝගවල තාප වියෝජනය. ඒ සංයෝගය අපි රත් කරලා බලනවා කැඩෙනවද? වෙන වෙලා වියෝජනය වෙනවද කියලා බලන්න. දැන්
ලෝහ වලට ඔක ගත්තේ ලෝහ වල තාප වියෝජනයක් කරගෙන වැඩක් නැහැ ළමයි. ගත්තොත් එයා විලීන වෙයි. ලික්විඩ් ඒ සෝඩියම් ගෑස් එක. මේකට අවස්ථා විපර්යාසය කියන මේ සෝඩියම් එක රත් කරලා වැඩක් නැහැ. මූලද්‍රව්‍යයක් නිකන් රත් කරොත් එන්නේ යාගේ විලීන අවස්ථාව නැත්නම් ද්‍රව අවස්ථාව. ඊට පස්සේ වායු අවස්ථාව. වියෝජනයක් වෙනවද? වියෝජනයක් වෙන්නේ නැහැ. හැබැයි අපි ගමු මැග්නීසියම් කාබනේට් කියන සංයෝගය. මැග්නීසියම් කාබනේට් කියන සංයෝගය රත් කරාම ළමයි මැග්නීසියම් ඔක්සයිඩ් යන CO2 පිට වෙනවා. එහෙනම් අපිට මේ සංයෝගවල තාප වියෝජනය කියන මාතෘකාව ටිකක් තදින් කතා කරන්න. මේ සංයෝගවල තාප වියෝජනය කියන ටික හොඳටම දැනගන්න. උතන මේ සංයෝගවල හැම එකෙම නෙවෙයි. හැම සංයෝගයකම නෙවෙයි. උනාට සාමාන්‍ය තාප වියෝජනය කියන එක ටිකක් වැදගත්. හරි. සහ මේ සංයෝග ජලයේ දිය වෙනවද නැද්ද? ජල ද්‍රාව්‍යතාව ගැන අපි කතා කරනවා. හරි. ඇතැම්ම ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. ඇතැම්ම ජලයේ දිය වෙනවා. ප්‍රතික්‍රියා නැහැ ජලයේ දිය වෙනවා. හරි. අපි හිතමු සෝඩියම් නයිට්‍රේට්. සෝඩියම් නයිට්‍රේට් ජලයත් එක්ක ප්‍රතික්‍රියාවක් කිව්වම ඒක නිකන් හරි නෑ. හැබැයි ජලයේ දිය වෙනවද නැද්ද කියලා අපිට කියන්න පුළුවන්. සෝඩියම් නයිට්‍රේට් සෝඩියම් නයිට්‍රේට් 1%. ජලයේ දිය වෙනවා ළමයි. ඒකට අපි නම කියන්නේ මොකද්ද? ජලයේ දිය වෙනවා කියලා. හැබැයි සෝඩියම් ඔක්සයිඩ් එයාට ජලයේ දැම්මොත් මොකක්ද දන්නවද වෙන්නේ? ජලයේ දිය වෙනවා කියන එකට වඩා අපි හිතන පාවිච්චි කරන්නේ ජලයක ප්‍රතික්‍රියා කරනවා කියලා. මෙතන තමයි NaOH හදලා ජලය පිට කරනවා. ජලය නෙමෙයි. NaOH චිත්‍රය හදන්නේ. දෙකයි NaOH හදන්නේ. තුනයි H2යි O2යි N2යි. ඒ කියන්නේ මේ ලවණ වලින් ඇතැම් අය ජලය එක්ක ප්‍රතික්‍රියා කරලා වෙනම පළ හදනවා. ඇතැම් අය ජලය දිය වෙනවා. ජලයේ දිය වෙනවා කියලා අපි කියන්නේ පැහැදිලි. ජලයේ දිය වෙනවා කියලා ගන්න. හරි. එතකොට දැන් ඔයාලට කෙටියෙන් මම කිව්වා අපි වෙන වෙනම ගියාම හොඳට තේරෙනවා. හරි. හරි. එහෙනම් අපි ගියා මාතෘකාවක්. හරි. S ගොනුවේ ලෝහ මේකට අලුත් පිටුවක් ගන්න. හරිද? අලුත් පිටුවක් අරගෙන පළවෙනි පිටුව තියන්න ඕනේ. නම ලියලා මම මේ කියන මාතෘකාව ලියලා ඒ පිටුව හිස් පිටුවක් තියන්න. ඒකේ ලියන්න ඕනේ ඒවා ටික මම ෆොටෝ එකක් ගහලා ඉවරනවා. හොඳේ මෙතන ලියන්නේ නැහැ. පැහැදිලිද? හරි. ලියන්න මාතෘකාවක් අලුත් පිටුවක උඩින්ම ලියන්න S ගොනුවේ ලෝහවල සංයෝග කියලා. S ගොනුවේ ලෝහවල සංයෝග කියලා උඩින්ම ලියන්න. S ගොනුවේ ලෝහවල සංයෝග කියලා දැන් පිටුවේ තියෙනවනේ පිටුව මේකට ඒක තියන්න. ඒක මට වෙන් කරන්න. ඒක මම ඒකේ යම්කිසි පොඩි නෝට් එකක් එවනවා ඒක ලියා ගන්න මේ පිටුවේ. හරිද? එහෙනම් ඒ පිටුව එහෙමම තියලා ආයෙ අලුත් පිටුවකට යන්න. හරිද? නම ලිව්වා, ඒ පිටුව හිස් තියුවා, පෙරළුවා, අලුත් පිටුවකට ගිහිල්ලා දැන් ලියන්න මෙහෙම. හරිද? දැන් සංයෝගනේ අපි ගන්න. සංයෝග වලට අංක මාතෘකා ලියන්නේ අංක 1 මාතෘකා. මොකද්ද? ලෝහ ඔක්සයිඩ්. අන්න එහෙම ගන්න. අංක 2 ලෝහ පෙරොක්සයිඩ්. අංක 3 මාතෘකාව ලෝහ සුපර් ඔක්සයිඩ්. එහෙම යන්නේ. හරි. එහෙනම් පළවෙනි මාතෘකාව මොකද්ද? පිටුවක් තියලා පළවෙනි මාතෘකාව ලෝහ ඔක්සයිඩ් කියලා ලියන්න. අංක 1 කියලා දාන්න. ලෝහ ඔක්සයිඩ්. එතකොට ළමයි මේ ලෝහ හොඳට භාෂ්මිකයි. මේ ලෝහ පස් දෙනාම භාෂ්මිකයි ළමයි. මේ ලෝහ ඔක්සයිඩ් හොඳේ ලෝහ ඔක්සයිඩ් පස් දෙනාම භාෂ්මිකයි. ඒ පස් දෙනාම ජලයට දැම්මොත් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා අනුරූප භාෂ්මය හදනවා. තේරෙනවද? කියන්නේ ලිතියම් ඔක්සයිඩ් එයාගේ භාෂ්මය දෙනවා. කවුද? ලිතියම් හයිඩ්‍රොක්සයිඩ් දෙනවා. සීසියම් ඔක්සයිඩ් එයාගේ භාෂ්මය දෙනවා. මොකද? සීසියම් හයිඩ්‍රොක්සයිඩ් දෙනවා. ජලයේ දිය වෙලා. ඒතකොට ජලයත් එක්ක ප්‍රතික්‍රියාවක් තියෙනවා. හරි. එහෙනම් දැන් ලෝහ ඔක්සයිඩ්නේ. ඊට පස්සේ ඒකේ යටතේ A B C කොහොම යන්නේ? හරිද? ඒකේ මොකද්ද? ජලය සමග ප්‍රතික්‍රියා කියන එකත් මාතෘකාවක්.
අංක 1 මොකද්ද? ලෝහ ඔක්සයිඩ්. ලෝහ ඔක්සයිඩ් යටතේ A කියලා ලියන්නේ මොකද්ද? ජලය සමග ප්‍රතික්‍රියාව කියලා ලියන්න. ජලය සමග ප්‍රතික්‍රියාව. දැන් අපි ගන්න පළවෙනි කාණ්ඩේ 5 දෙනා වෙනවයි, දෙවෙනි කාණ්ඩේ 5 දෙනා වෙනවයි. එහෙම ගන්න ලේසියි. හරිද? 10 දෙනෙක් චෙක් කරන්න එපා අපි දැන්. හරි ඔය පහ ගත්තාම පහම එක වගේ ළමයි ජලයත් එක්ක වේගෙන් ප්‍රතික්‍රියා කරනවා. කළා අනුරූප හයිඩ්‍රොක්සයිඩ් හැදෙනවා. එතකොට මම N කියලා ගන්නම්. M2O solid එක H2O liquid එක ප්‍රතික්‍රියා කරලා sodium hydroxide lithium hydroxide වගේ හදනවා. 2යි MOH. මේක තුලිතයිනේ. M2යි O2යි H2යි මේ. H2යි O2යි M2යි. මේක තුලිතයි. එහෙනම් මේ පස් දෙනා පහට ලියාගෙන ඊතලේ පහට දාන්න. පහළට යද්දි ප්‍රතික්‍රියාශීලීත්වයත් වැඩි වෙනවා නේද? ලෝහවලත් මතකයි නේද? ලෝහවල පහළට යද්දි ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි වෙනවා. ඔක්සිකරණ හැකියාව වැඩි වෙනවා. සංයෝගත් එහෙමයි. මේ සංයෝග වලත් පහළට යද්දි ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි වෙනවා. හරි. එහෙනම් මෙහෙම දාලා ඊතලයක් දාලා මෙතනින් ලියන්න මොහෙම. මෙහෙම ලියන්න. ඔය ලියන ක්‍රමය ඔයගලන්ට හුරු කරන්න මෙතන ලියන්න. සියල්ල ජලය සමග පහසුවෙන් ප්‍රතික්‍රියා කර අවර්ණ ද්‍රාවණ සාදයි. මොකද්ද? සියල්ල ජලය සමග පහසුවෙන් ප්‍රතික්‍රියා කර අවර්ණ ද්‍රාවණ සාදයි. සියල්ල ජලය සමග පහසුවෙන් ප්‍රතික්‍රියා කර අවර්ණ ද්‍රාවණ සාදයි. එනම් සියල්ල ජලයේ හොඳින් දිය වේ. ප්‍රතික්‍රියා කරනවා කිව්වත් හරි, එතන දිය වුණා කිව්වත් හරි. එනම් සියල්ල ජලයේ හොඳින් දිය වේ. දෙවෙනි පොයින්ට් එක මොකද්ද? එනම් සියල්ල ජලයේ හොඳින් දිය වේ. තුන්වෙනි පොයින්ට් එක කාණ්ඩයේ පහළට ප්‍රතික්‍රියාශීලීතාව වැඩි වේ. කාණ්ඩයේ පහළට ප්‍රතික්‍රියාශීලීතාව වැඩි වේ. කාණ්ඩයේ පහළ ප්‍රතික්‍රියාශීලීතාව වැඩි. හරිනේ. ඊට පස්සේ මේක ලියන්න. දැන් පස් දෙනාම පොදුවේ අරගෙන ලියමු මොකද්ද? M2O දැන් H2O 2යි MOH කියලා පහලින් ලියන්න. ඔයගොල්ලන්ට ලියන විදිය පැහැදිලි නේද? එතනින් කරුණු විදිහට ගත්ත ඊතලයක් දාලා පස් දෙනාම ඊට පස්සේ මේ ප්‍රතික්‍රියාව ලිව්වා. පස් දෙනාටම ඔට්ටුයි. හරිනේ. දැන් පහලින් ඊළඟ පස් දෙනා ලියුවා. මේ පස් දෙනාගෙන් ජලයත් එක්ක ප්‍රතික්‍රියාව දැන් අපි බලන්න ඕනේ. එතකොට ළමයි බෙරිලියම් ඔක්සයිඩ් මැග්නීසියම් ඔක්සයිඩ් ජලයේ දිය නොවේ කියලා අපි ගන්න. හරිද? එයා ජලයේ දිය වෙන්නේ නැහැ, ප්‍රතික්‍රියාවුත් නැහැ. බෙරිලියම් ඔක්සයිඩ් සහසංඛ්‍ය සංයෝගයක්. මොකද යට කට්ටිය අයනිකයි. බෙරිලියම් ඔක්සයිඩ් සහසංඛ්‍යයි. ඒතකොට ජලයේ දිය වෙන්නේ නැහැ. ජලයත් එක්ක ප්‍රතික්‍රියාවකුත් නැහැ. මැග්නීසියම් ඔක්සයිඩ් ජලයේ දිය වෙන්නේ නැහැ. ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා අවක්ෂේපයක් හදනවා. ඒතකොට දිය වෙන්නේ නැහැ කියලා තමයි අපි කියන්නේ. හදන ඵලයක් මොකද්ද ළමයි? අවක්ෂේපය. මෙයාත් සොලිඩ් එකක්. මේ කට්ටිය ඔක්කොම සොලිඩ් හොඳේ. ජලය සමග ප්‍රතික්‍රියා කර මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපයේ සඳ. ඒ කට්ටිය ජලය සමග පහළ
පහසුවෙන් ප්‍රතික්‍රියා කරයි. කාණ්ඩයේ පහළට ප්‍රතික්‍රියාශීලීතාව වැඩි යන. දැන් එතකොට ළමයි දැන් මට මේක තර්කානුකූලව කියන්න විදිහක් නෑනේ. කියන්නේ එක එක අයගේ ಗುಣ ටිකනේ මම මේ කියන්නේ. එතකොට ඒ ಗುಣ මට දැන් පාඩම්. ඕගොල්ලන්ට සිද්ධ වෙනවා පාඩම් කරගන්න. තර්කානුකූල පැති ටිකක් තියෙනවා. ඒ ටික මම කියලා දෙන්නම්. ඉතින් මේවා ඉතින් තර්කානුකූල නෑ. එතකොට මතක තියාගන්න ඕනේ. බෙරිලියම් ඔක්සයිඩ් වල සහසංයෝජ ගුණයක් ටිකක් තියෙන නිසා තමයි ජලය දිය වෙන්නේ. මෙයත් සහසංයෝජ ගුණ ටිකක් තියෙනවා මැග්නීසියම් ඔක්සයිඩ් වල. ඒකට ජලය දිය නොවේ කියලා ගන්න. ජලයත් එක්ක හැබැයි ප්‍රතික්‍රියා කළා මද වශයෙන් ද්‍රව්‍ය කියන්නේ මද වශයෙන් ද්‍රව්‍ය කියන්නේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ සොලිඩ් එකක් ළමයි. ජලය දිය වෙන්නේ නැහැ. පොඩ්ඩක් දිය වෙනවා වැඩි වශයෙන් අවශ්‍යද. කැල්සියම් ඔක්සයිඩ් දිය වෙලා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. ඒ කියන්නේ මේ යට තුන් දෙනා මොකද්ද ප්‍රතික්‍රියා කරලා හදන්නේ? අනුරූප හයිඩ්‍රොක්සයිඩ් හදන. ජලය සමග පහසුවෙන් ප්‍රතික්‍රියා කරයි. කාණ්ඩයේ පහළට ප්‍රතික්‍රියාශීලීතාවය වැඩි. එතකොට කැල්සියම් ඔක්සයිඩ් වලින් හදන කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් එකත් පොඩි අවක්ෂේප ගතියක් තියෙනවා. මෙයාගේ පොඩි අවක්ෂේප ගතියක් තියෙනවා. බේරියම් හයිඩ්‍රොක්සයිඩ් නම් අවක්ෂේපයක් නෙවෙයි. ඒ අපි වෙනම කතා කරන්න. ප්‍රතික්‍රියා ලියන්න බෑනේ. ඒක ලියාගෙන ලියන්න. Mg solid ධන Mg solid ධන H2O Mg OH2 මෙතන solid කියලා ලියන්නේ. calcium oxide ධන H2O calcium hydroxide aqueous. මේ calcium hydroxide වලට aqueous දැම්මත් කමක් නැහැ, solid දැම්මත් කමක් නැහැ. හරිද? යාගේ කියන භාගයක් දීලා භාගයක් අවශ්‍ය කියලා හැම කෙනෙක්ම. මේ දෙක ලියන්න යටි ලියන්න. මොකද්ද කරන්නේ ඔයගොල්ලෝ මේ පහ ලිව්වා මේ මං ලියපු කරුණු ටික ලිව්වා යටි මේ ප්‍රතික්‍රියා දෙක ලියන්න. ඒතර එම් කියන්නේ මොකද? නෙමෙයි කැල්සියම් කියන්නේ නේද කියන්නේ. අනිත් අය ප්‍රතික්‍රියා කරනවාද? ඒගොල්ලෝ ප්‍රතික්‍රියා කරන ස්ට්‍රොන්චියම් හයිඩ්‍රොක්සයිඩ් හදනවා බේරියම් හයිඩ්‍රොක්සයිඩ් හදනවා. දැන් සැලකිය යුතුයි කියලා ලියන්න. සැලකිය යුතුයි කියලා ලියන්න. අර අවක්ෂේප ගතිය අපි ගමු. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් සහ ස්ට්‍රොන්චියම් හයිඩ්‍රොක්සයිඩ් අද කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් සහ ස්ට්‍රොන්චියම් හයිඩ්‍රොක්සයිඩ් ජලයේ මද වශයෙන් ද්‍රව්‍ය සංයෝග වේ. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් සහ ස්ට්‍රොන්චියම් හයිඩ්‍රොක්සයිඩ් ජලයේ මද වශයෙන් ද්‍රව්‍ය හයිඩ්‍රොක්සයිඩ් වේ. නමුත් බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ජලයේ සම්පූර්ණයෙන් ද්‍රව්‍ය වේ. නමුත් බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ජලයේ සම්පූර්ණයෙන් ද්‍රව්‍ය වේ. මේ ටික ලියලා අටින් සැලකිය යුතුයි කියලා ලියන්න. හරිනේ? දැන් අංක B ළමයි. දැන් A වලින් කතා කරේ ජලය සමග ප්‍රතික්‍රියාවනේ. අංක B මේ ඔක්සයිඩ් වල ආම්ලික භාෂ්මික ස්වභාවය බලන්න. කියන්න අංක B මාතෘකාව දාන්න. මොකද්ද? ආම්ලික භාෂ්මික ස්වභාවය. මාතෘකාව ආම්ලික භාෂ්මික ස්වභාවය. දැන් එකේ ඉන්නේ අපි මොකද්ද එක ලෝහ ඔක්සයිඩ් ඒකේ A විතරයි දැන් ඒකේ B මොකද්ද එකේ B මොකද්ද
ආම්ලික භාෂ්මික ස්වභාවය. එහෙනම් මේ ඔක්සයිඩ් වල ආම්ලික භාෂ්මික ස්වභාවය දැනගන්න. ඒතර මේ මුල් පස් දෙනාම තමයි භාෂ්මික වෙන්නේ. සියල්ල ප්‍රබල භාෂ්මික. පළවෙනි කාණ්ඩේ කතා කරන්න යන්නේ. හැබැයි දෙවෙනි කාණ්ඩේට එද්දී බෙරලියම් කියන එක්කෙනාගේ මූලද්‍රව්‍ය උභයගුණික නිසා බෙරලියම් කියන මූලද්‍රව්‍ය උභයගුණික නිසා ළමයි බෙරලියම්ගේ හැම සංයෝගයක්වත් උභයගුණිකයි. එහෙනම් බෙරලියම්ගේ එන ඔක්සයිඩ් එකක් මොකද්ද? උභයගුණික. ඔයා දැක්කොත් බෙරලියම් ක්ලෝරයිඩ් කොහේ හරි යා ආම්ලිකද භාෂ්මිකද උභයගුණිකද? එයා උභයගුණිකයි. ආම්ලික භාෂ්මික කියලා නෙමෙයි ඒකට කියන්නේ. උභයගුණිකයි. මොකද එයා අම්ල එක්කත් ප්‍රතික්‍රියා කරනවා එයා භාෂ්මිකත් ප්‍රතික්‍රියා කරනවා. එහෙනම් බෙරලියම් ඔක්සයිඩ් මොකද කියන්නේ? උභයගුණිකයි කියලා කියන්නේ. ඊට පස්සේ ඊළඟ දෙන්න භාෂ්මිකයි. මේ දෙන්න භාෂ්මිකයි. මේ දෙන්න ප්‍රබල භාෂ්මිකයි. හරි. උභයගුණිකයි භාෂ්මිකයි ප්‍රබල භාෂ්මිකයි. එතකොට එහෙට මෙහෙට පොඩ්ඩක් ඔක අමතක වුණා කියලා කමක් නැහැ. ඉතින් මේ හතරම භාෂ්මික කියලා එහෙම ගත්තට කමක් නැහැ හොඳේ. ඉතින් මං ඉතින් හරියටම දෙන්න ඕනේ හින්දා දෙනවා. හරි. හැබැයි පහළට භාෂ්මික ස්වභාවය වැඩි. ඒක තියාගන්න. මොකද්ද? කාණ්ඩයේ පහළට භාෂ්මික ගුණය වැඩි. එතරම් එහෙමයි. කාණ්ඩයේ පහළට භාෂ්මික ගුණය වැඩි. සියල්ල ප්‍රබල භාෂ්මිකයි. කාණ්ඩයේ පහළට භාෂ්මික ගුණය වැඩි. එතන ගත්තාම පහළට භාෂ්මික ගුණය වැඩි. නේ. තොර ඔයගොල්ලෝ ජලයේ දී වෙලා හදන ජලීය ද්‍රාවණත් භාෂ්මිකයි. හොඳේ. ජලීය ද්‍රාවණත් මේ ටිකෙන්ම ගන්න. තොර මේගොල්ලෝ හදන්නේ ප්‍රබල භාෂ්මික, මේගොල්ලෝ හදන්නේ යට දෙන්න ප්‍රබල භාෂ්මික. මෙයාගේ කට්ටිය භාෂ්මික. ඒ විදිහට. හරිනේ? එහෙනම් C දාන්න. අපි දැන් අම්ල භාෂ්මික කතා කරමු නේ. C අම්ල සමග ප්‍රතික්‍රියාව. දැන් මේ කට්ටියම භාෂ්මිකයි. දැන් C හොඳේ. C මොකද්ද? අම්ල සමග ප්‍රතික්‍රියාව. C දාලා ලියන්න. මොකද්ද මාතෘකාව? අම්ල සමග ප්‍රතික්‍රියාව. එතකොට දැන් මේ ඔක්කොම භාෂ්මිකයිනේ. බෙරිලියම් ඔක්සයිඩ් උභයගුණිකයි කියන්නේ එයත් භාෂ්මික ගුණය තියෙනවා නේ. ආම්ලික ගුණයක් තියෙනවා භාෂ්මික ගුණයක් තියෙනවා. ඒ කියන්නේ මේ 10ම භාෂ්මිකයි නම් තමයි අම්ලයක ප්‍රතික්‍රියා කරනව නැද්ද? පැහැදිලිවම ප්‍රතික්‍රියා කරනවා. එහෙනම් මේ පස් දෙනාට දැන් ඒතකොට මෙහෙම ලියන්න අවශ්‍ය නැහැ. මෙතන ලියන්න අම්ල සමග ප්‍රතික්‍රියා කියලා වාක්‍යයක් ලියන්න. පළමු කාණ්ඩයේ ඔක්සයිඩ් සියල්ලම අම්ල සමග ප්‍රතික්‍රියා කරයි. පළමු කාණ්ඩයේ ඔක්සයිඩ් සියල්ලම අම්ල සමග ප්‍රතික්‍රියා කරයි. හරි. එතකොට ඒ වාක්‍ය ලියලා M2O කියන්නේ පොදුයින් ගන්න. M2O තනක HCl කවුද දාන්නේ? MCl කස්දන MCl දෙකක් එනවනේ. කියන්නේ M2O කියන්නේ සෝඩියම් ඔක්සයිඩ් වගේනේ. ඒතර M2 හින්දා මෙතන තුලට කරන්න දෙකක් දාන්න වෙනවා ඔයාට. එතකොට Cl දෙකක් වෙන හින්දා මෙතන මොකක්ද දානවද? දෙකයි තනක HCl දාන්න සිද්ධ වෙනවා. හරි. එතකොට H දෙකක් ඉතුරුයි. ආර්යගේ O එක ඉතුරුයි. එතකොට දැන් ඔයගොල්ලෝ අහයි දැන් මේව පාඩම් කරන්න ඕනේද කටපාඩම් කරන්න ඕනේද කියලා. ඒ කියන්නේ මෙහෙමයි. උමක් හෝ තර්කානුකූල බවක් තියෙනවා ඒක ඔළුවට ගන්න. හරිද? මම ගන්නම්කො M කියන ලෝහය තනක HCl එක ප්‍රතික්‍රියාව.
M කියන්නේ පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය. හරිද? ඔන්න බලන්න තරකාංකුළු බව. හරිද? ලෝහය අම්ල එක්ක ප්‍රතික්‍රියා කරත් හැදෙන්නේ කවුද? ලවණය. ඔක්සයිඩය එයා එක්ක ප්‍රතික්‍රියා කරත් හැදෙන්නේ කවුද? එයාමයි මේ. එකම ලවණය හැදෙන්නේ. හැබැයි ළමයි අනිත් ඵලය. මෙතන ජලය මෙතන හයිඩ්‍රජන්. දැන් ඕක කොහොමද පාඩම් කරගන්නේ? අර කාරණේට යන්න. මෙතන යන ළමයි මේ යට ප්‍රතික්‍රියාව රිඩොක්ස්. මේ මූලද්‍රව්‍යයෙන් පටන් ගන්නෙ. මූලද්‍රව්‍යයෙන් පටන් ගන්නකොට මූලද්‍රව්‍යයට සිද්ධ වෙනවා එයාගේ ඔක්සිකරණ අංකයට යන්න මේ. බිඳුවේ ඉඳන් ධන එකට යන්න වෙනවා. එහෙනම් ස්වභාවයෙන්ම මේ ප්‍රතික්‍රියාව රිඩොක්ස්. මේ දෙවෙනි ප්‍රතික්‍රියාව කොහොමද රිඩොක්ස් වෙනවා. ඒ නිසා ඔක්සිහරණයකුත් උනේ ඔක්සිකරණයකුත් වෙනවා. එතකොට මේ H දාන එකට සිද්ධ වෙනවා බිඳුවෙන් ඔක්සිහරණය වෙන්න සිද්ධ වෙනවා. මොකද ලෝහය ඔක්සිකරණය වුණානේ. ඉතින් ළමයි ඒකයි මේ H2 පිට වෙන්නේ. පැහැදිලිද? යට ප්‍රතික්‍රියාව H2 පිට වෙන්නේ. දැන් කවුරුත් පටලලා H2O දාන්න එපා. තේරුණාද? හැබැයි මේ ප්‍රතික්‍රියාවේ උඩ ප්‍රතික්‍රියාවේ හරි ලස්සන කාරණයක් තියෙනවා. මේ ඔක්සයිඩ් රිඩොක්ස්ද කියන්නේ. ඒ ඔක්සයිඩ් රිඩොක්ස් නෙවෙයි ළමයි. යාගේ තියෙන ඔක්සිකරණකේ ධන එකේ අර සෝඩියම් ඔක්සයිඩ් වල තියෙන්නේ ධන එකේ අවස්ථාවේ ඉන්නේ. මෙතන ඉන්නේ බිඳුවේනේ. ඉතින් මේක රිඩොක්ස් වෙන්න අවශ්‍ය නැහැ. උඩ ප්‍රතික්‍රියාව රිඩොක්ස් නෙවෙයි නිකන් අම්ල බාෂ්ප ප්‍රතික්‍රියාව. තනුක HCl එක දාද්දි නිකන් විස්ථාපනයක් වෙන්නේ. දිත්ව ස්ථාපනයක් වෙන්නේ. Cl එක මෙයාට ගිහිල්ලා මේ H එක ඔක්සිජන්ට එනවා. දිත්ව ස්ථාපනයක්. අර ඕරේදල ඉගෙන ගත්තේ. අයන මාරු වෙනවා. MCl එනවා ඊටම මොකද H එක ඔක්සිජන් එක්ක H2O වෙනවා. හයිඩ්‍රජන් පිට වෙනවද? හයිඩ්‍රජන් පිට වෙන්නේ නැහැ රිඩොක්ස් නෙවෙයි ඒක. නේද? හයිඩ්‍රජන් පිට වෙන්නේ නැහැ. අන්න එහෙමයි අපි තරකාංකුල් බව හදාගන්න බෑනේ. එතකොට යට ප්‍රතික්‍රියාව දැන් හදාලා නැහැ. හරිද? ලියුම මොකද්ද? සියලුම පළවෙනි කාණ්ඩයේ සියලුම ඔක්සයිඩ් අම්ල සමග ප්‍රතික්‍රියා කර අනුරූප ලවණීය සදය කියලා මේක ලියන්න. ජලය ඔන්න අපි මේ M කියන්නේ මොකද්ද? M කියන්නේ ලිතියම් සෝඩියම් පොටෑසියම් ස්ට්‍රොන්චියම් පොටෑසියම් රුබීඩියම් සීසියම් කියලා ලියන්න. මේ ප්‍රතික්‍රියා ලියලා M කියන්නේ මොකද්ද? ලිතියම් සෝඩියම් පොටෑසියම් රුබීඩියම් සීසියම්. ඊට පස්සේ ආයි වාක්‍යය ලියන්න. ආයි වාක්‍යය ලියන්න. පළවෙනි වාක්‍යය ලියලා මේක ලියන්න. පළවෙනි වාක්‍යය ලිව්වා මේක ලිව්වා. දෙවන වාක්‍යය ලියන්න. දෙවන කාණ්ඩයේ සියලුම ඔක්සයිඩද දෙවෙනි වාක්‍යය මොකද්ද? දෙවන කාණ්ඩයේ සියලුම ඔක්සයිඩද අම්ල සමග ප්‍රතික්‍රියා කර අනුරූප ලවණීය ලබා දෙයි. සියල්ලම නියෝජනය කරන්නේ MO කියන ඔක්සයිඩය සල්ෆියුරික් එක ප්‍රතික්‍රියා හදන්නේ MSO4. ද්විත්ව ස්ථාපනය. මෙතන ජලය පිට වෙන හයිඩ්‍රජන් පිට වෙන්න ඕනේ නැහැ. ධන දෙකේ ඉන්නේ මේ. මෙයක් ධන දෙකේ. රිඩොක්ස් නෙවෙයි. රිඩොක්ස් නෙවෙයි. එතකොට ඔකේ විස්ථාපනයක් තියෙනවා. හරි. එතකොට M කියන්නේ මේ ඔක්කොම. හරි. දැන් මම මෙතන එක්වස් කියලා අරන් තියෙනවා. හැබැයි ළමයි ඇතැන් සල්ෆේට් අවශ්‍යක ඇතැන් සල්ෆේට ද්‍රාවණ. ඒ කියන්නේ බේරියම් සල්ෆේට් කියන්නේ අපිට ලෝකේ තියෙන හොඳම අවශ්‍යක. බේරියම් සල්ෆේට් කියන්නේ නියම අවශ්‍යකයක්. හරි. නියමම අවශ්‍යක. එතකොට මේ ඔක්කොටම පොදුවේ ලියලා මම එක්වස් ලියපු එක වැරද්දක් තියෙනවා. මොකද බේරියම් වලට ලියුණා මෙතන ඉන්නේ මොකද්ද? සොලිඩ් එකක්. මේක මැග්නීසියම් වලට ලියුණා මෙතන ඉන්නේ එක්වස් එකක්. පැහැදිලිද? ස්ට්‍රොන්චියම් වලට ලියුණා ඒත් ඉන්නේ සොලිඩ් එකක්. ස්ට්‍රොන්චියම් කියන එක නත් අවශ්‍යක. මේත් මද අවශ්‍යක. මෙයා හොඳම ද්‍රාවණයක්. පැහැදිලිද? එතකොට ඒක ඉස්සරහට ඉගෙන ගන්න. හරිද? ඒකින්ද මේ ප්‍රතික්‍රියාවත් ලියලා මේකත් ලියලා සැලකිය යුතුයි කියලා ලියන්න මෙතන. සැලකිය යුතුයි කියලා ලියන්න. සැදෙන සල්ෆේට් ඵලය ලැබෙන සල්ෆේට් ඵලය අවක්ෂේපයක් විය හැක. ලැබෙන සල්ෆේට් ඵලය
අවක්ෂේපයක් විය හැකියි. හරිනේ. එහෙනම් අංක D මොකද්ද? භස්ම සමග ප්‍රතික්‍රියාව කියන්නේ. අංක D දාලා D මාතෘකාව අපි එකේ තුනක් කතා කරා ABC කතා කරා. එකේ D මොකද්ද? භස්ම සමග ප්‍රතික්‍රියාව. භස්ම සමග ප්‍රතික්‍රියාව. හරිද? ඒකේ දැන් භස්ම එක ප්‍රතික්‍රියා කරන්නේ අම්ලනේ. දැන් මේ ඔක්සයිඩ් සියල්ල භාෂ්මයක වින්ද ප්‍රතික්‍රියාවක් නැහැ. හැබැයි බෙරලියම් උභයගුණික නිසා බෙරලියම් ඔක්සයිඩ් වලට ප්‍රතික්‍රියාවක් තියෙනවා. පැහැදිලිද? එහෙනම් පළවෙනි කාණ්ඩේ කවුරුත් ප්‍රතික්‍රියා කරනවද? නෑ. අන්නේ මේ තර්කානුකූල බව. ලිතියම් ඔක්සයිඩ්, පොටෑසියම් ඔක්සයිඩ්, සෝඩියම් ඔක්සයිඩ්, සීසියම් ඔක්සයිඩ්, රුබීඩියම් ඔක්සයිඩ් අම්ල එක්ක ප්‍රතික්‍රියා කරාට භාෂ්ම එක්ක ප්‍රතික්‍රියා නොකරයි. එහෙනම් ලියන්න. පළමු කාණ්ඩේ ඔක්සයිඩ් කිසිවක් භස්ම සමග ප්‍රතික්‍රියා නොවේ. පළමු කාණ්ඩයේ ඔක්සයිඩ් කිසිවක් භස්ම සමග ප්‍රතික්‍රියා නොවේ. ඊළඟ පොයින්ට් එක දෙවන කාණ්ඩයේ බෙරලියම් ඔක්සයිඩ් උභයගුණික නිසා භස්ම සමග ප්‍රතික්‍රියා කරයි. හරි. එතකොට බෙරිලියම් ඔක්සයිඩ් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරන හැදෙන්නේ කවුද? සෝඩියම් බෙරිලේට් කියලා කියනවා. ඕලන්ට උභයගුණික ලෝහ ගැන මම කියලා දුන්නා ඒකෙන්ද ආයේ මේක කතා කරන්න දෙයක් නැහැ නේ. සෝඩියම් බෙරිලේට් හරිද? Na2BeO2 නැත්තම් හොඳම ආකාරයේ හෝ බෙරිලියම් ඔක්සයිඩ් ධන NaOH මේක තුමිත කරන්න දෙකක් දැන් මම තුමිත කරනවා. හරි NaOH දැන් මොකද්ද? Na2BeOH4 එක. එතකොට සෝඩියම් දෙකට මෙතන දෙකක් දානවා. ඔක්සිජන් 4ක් තියෙනවා. මෙතන ඔක්සිජන් 2යි. මෙතන 2යි ඇවිල්ලා. हाइड्रोजन 6 එකක් දැම්මම ඇතිනේ. මෙතන ඔක්සිජන් එකක් ක්ලික් කරනවා. මෙතන ඔක්සිජන් 4, මෙතන ඔක්සිජන් 4, මෙතන ඔක්සිජන් 2යි 1යි 3යි එකක් දැම්මම හරි. හයිඩ්‍රජන් කීයද? 2යි 2යි 4යි හයිඩ්‍රජන් 4යි. තුන්තරනේ. අවර්ණ ද්‍රාවණය හරිද? අවර්ණ ද්‍රාවණය. දැන් දන්නවා උභයගුණික කිව්ව ගමන් අර පස් දෙනා ගැන ඔළුවට ගන්න. හරිද? මේ සියල්ලම ළමයි උගන්වනකොටම පාඩම් කරගන්න. ආයි කල් දාන්න එපා හොඳේ. ඔහේ නෝට් එක ලියා ගන්න එපා. මේක පාඩම් කරගන්න. කොළවල ලියලා පාඩම් කරන්න. පොත වහලා තනියෙන් කොළවල ලියලා පාඩම් කරන්න. හරිනේ. එහෙනම් භස්ම සමග ප්‍රතික්‍රියාත් හරි නේද? D හරි. E ඔන්න ඔක තමයි වැදගත් එක. E තාපස්ථායිතා. මෙතන වැදගත් නෑ. හරි. E දාන්න. E මොකද්ද? තාපස්ථායිතා. එකේ E මොකද්ද? තාපස්ථායිතා. ළමයි මේ ඔක්සයිඩ් කිසිවක් තාප යෝජනය වෙන්නේ නැහැ. තාපස්ථායි මේවා. දැන් තාපස්ථායිතාවනේ අපි හොයන්නේ. තාපස්ථායි නම් යෝජනය නොවේ. තාප අස්ථායි නම් තමයි යෝජනය වෙන්නේ. එහෙනම් මේ ඔක්සයිඩ් කිසිවක් රත් කරලා වැඩක් තියෙනවද?
වා සෝඩියම් ඔක්සයිඩ් පණ දාගෙන රත් කරනවා. සෝඩියම් ඔක්සයිඩ් පණ දාගෙන රත් කරනවා. වැඩක් තියෙනවද? වියෝජනය වෙනවද? දැන් සෝඩියම් දාන ඔක්සිජන් එහෙම දෙනවද? නෑ. වියෝජනය වෙන්නේ නෑ. පැහැදිලිද? මේව වියෝජනය වෙන්නේ නැත. කොච්චර රත් කරත් වැඩක් නැත. එහෙනම් ලියා ගන්න. පළමු කාණ්ඩයේ හා දෙවන කාණ්ඩයේ ඔක්සයිඩ් කොහොමද ලියාගන්නේ? එකේ E යටතේ. හොඳ එකේ E මොකද්ද මාතෘකාව? තාප ස්ථායීතාව. අන්න ඒක යටතේ වාක්‍ය ලියාගන්න. පළමු කාණ්ඩයේ හා දෙවන කාණ්ඩයේ ඔක්සයිඩ් තාප ස්ථායී බැවින් වියෝජනය නොවේ. වියෝජනය නොවේ. හරිනේ? එහෙනම් ලියා ගන්න දැන් අංක 2 මොනවාද? ලෝහ පෙරොක්සයිඩ්. අංක 2 මොකද්ද? ලෝහ පෙරොක්සයිඩ්. අංක 2 ලෝහ පෙරොක්සයිඩ්. හරිනේ? ලෝහ පෙරොක්සයිඩ් හදන්නේ ළමයි කීප දෙනයි. හොඳේ. ලෝහ පෙරොක්සයිඩ් හදන්නේ කීප දෙනයි. එතකොට ඒ ටික ගමු අපි. එහෙනම් ලෝහ පෙරොක්සයිඩ් එකට තේ ලියන්නේ මොකද්ද? ජලය සමග ප්‍රතික්‍රියාව. මොකද්ද? දෙකේ ඒ මාතෘකාව කායේ මොකද්ද මාතෘකාව? ජලය සමග ප්‍රතික්‍රියාව. එතකොට පළමු කාණ්ඩයේ පෙරොක්සයිඩ් කවුද? සෝඩියම්, පොටෑසියම්, රුබිඩියම්, සීසියම් හතරයි. දෙවනි කාණ්ඩයේ පෙරොක්සයිඩ් එක්කෙනා කවුද? බේරියම් පෙරොක්සයිඩ්. දැන් මතකයි හොඳේ. ඔයා පාඩම් කරලා තියෙනද? ඔන්න ඔය පෙරොක්සයිඩ් සියල්ල ළමයි ජලයට දැම්මාම අනුරූප භස්මය දෙනවා. කවුද? හයිඩ්‍රොක්සයිඩ් දෙනවා. අනුරූප භස්මය දෙනවා. හැබැයි පිට එන ළමයි H2O2 කියන එක පිට වෙනවා. ලෝහ පෙරොක්සයිඩ් වල තියෙන අයනේ මොකද්ද? O2 නේ. ඕකට H දෙකක් එකතු වෙලා හැදෙන්නේ කවුද? හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කියන ගොඩක් වටින සංයෝග හැදෙනවා. කවුද හැදෙන්නේ? හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්. ජලය නෙමෙයි හැදෙන්නේ. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්. එහෙනම් ලියන්න. ජලය සමග ප්‍රතික්‍රියා කියන එක යටතේ ලියන්න. සියලුම ලෝහ පෙරොක්සයිඩ් ජලය සමග ප්‍රතික්‍රියා කර සියලුම ලෝහ පෙරොක්සයිඩ් ජලය සමග ප්‍රතික්‍රියා කර අනුරූප භස්මය සමග H2O2 නිදහස් කරයි. අනුරූප භස්මය සමග H2O2 නිදහස් කරයි. හරිම ලික්විඩ් එක සේක ප්‍රශ්නයක් නෑ. M2O2 දෙකයි හයිඩ්‍රජන් දෙකයි මෙතන දෙකයි. හතර හරි. පැහැදිලිද? M යනවා. හරි. ඔක්කොම නෙවෙයි. සෝඩියම්, පොටෑසියම්, රුබිඩියම්, සීසියම්. ඔය හතර දෙනා. ඊළඟට බේරියම් වලට M ගන්න ඕනේ. බේරියම් ගමු. බේරියම් පෙරොක්සයිඩ්. बेरियम हाइड्रोक्साइड एक क्वेश्चन है स्टोर वाला जो बटा सिंगल के में डेटा ये वाला सिंगल का आता है. अरे
මේක එන හැටි ඕනනම් කියන්න මේ දෙක ලියාගන්න ලියාගෙන මේ Na2O2 වෙන එක මොකද්ද 2 Na plus ධන O2 minus Na2O2 කියන්නේ මොකද්ද මේක අපි හදාගමු Na2O2 කියන්නේ Na plus 2යි O2 2 minus i පැහැදිලි ධන ජල අණු දෙකක් ජලය කියන්නේ ළමයි H plus ධන OH minus කින් දෙකක් ජලය කියන්නේ H plus ධන OH minus ඒවත් ජලය දෙකක් ඕනේ හින්දා දෙකක් දැන් මෙන්න කට්ටිය දෙකයි Na plus ධන 2 minus ධන දෙකයි H plus ධන දෙකයි OH minus කියලා i වල දෙකයි Na plus දෙකයි Na plus එහෙමම ලියුවා 2 minus i ලියුවා මේ වරහන අයින් කරා දෙකයි H plus ධන දෙකයි OH minus තියෙන්නේ Na plus මොකක්ද වෙන්නේ Na plus සහ OH minus එකතු වෙනවා O2 2 minus සහ H plus එකතු වෙනවා උලට වෙනවා නෑ වගේ පේන්නේ මේකෙම ලං කරනවා හරි හරි එහෙනම් මොකද්ද දෙකයි NaOH නන H2O2 හරි මේක රිඩොක්ස්ද කියන්නේ මට මේ ප්‍රතික්‍රියාව මේක රිඩොක්ස්ද නෙවෙයි මේක රිඩොක්ස් උන්නේ නැහැ විස්ථාපනයක් හේතුනේ ඒක දිහා මේ ආයෙත් ලින්ක් කරන් පේනවා ඒ හින්දා ඔයාලා මේ ප්‍රතික්‍රියා දෙක ලියාගෙන මේකත් ලියාගන්න පියවර විදිහට මේක ලියාගන්න හරියද එන්නේ කොහොමද කියලා ඔයාලා ඒ කියන්නේ මේකට කියනවා යන්ත්‍රණීය පුරුදු වෙනවා ප්‍රතික්‍රියාවක යන්ත්‍රණය ඉගෙන ගන්නවා කියලා අපි කියන්නේ. ඒක මෙකැනිසම් එක. ඒකට යන්ත්‍රණය ඉගෙන ගත්තොත් ළමයි පාඩම් කරගන්න ඕනේ නැහැ. කටපාඩම් කරගන්න නැහැ ප්‍රතික්‍රියාව. එතකොට ඒ වෙලාවට තර්කානුකූලව හිතලා ලියා ගන්න පුළුවන් හැකියාවක් එනවා. මම ගොඩාක් කැමති මේ විදිහට තෝරලා ලියා ගන්නවා. අයන කැඩුවා, ජල අණු කැඩුවා. කඩලා මේ අයන එකතු වීමක් වෙන්නේ. අයන හුම විද්‍යුත් ස්ථාපනයක් වෙන්නේ. එහෙම. මේක රවුම් කරන්න රතු පෑනින් මේක රවුම් කරන්න රතු පෑනින් දෙකයි ඉන්වර්ස් දැන් H2 හරි පස්සේ ලියන්න අම්ල සමග ප්‍රතික්‍රියාව ජලයේ සමග ප්‍රතික්‍රියාව ලියවනේ එන අම්ල සමග ප්‍රතික්‍රියාව තොරක ආම්ලික බාෂ්මික ගුණය අපි කතා කරන්නේ නැහැ හොඳේ පෙරොක්සයිඩ් වල කතා කරන්නේ ඒවා බාෂ්මික ගුණ තියෙන්නේ අපි ඒවා වෙනම කතා කරන්නේ ඒවා අහලත් නැහැ හරිද ඔය හරි આવොත් බාෂ්මික ගුණය කියලා ගන්න හරිද අම්ල සමග දැන් ප්‍රතික්‍රියා ගත්තොත් එහෙම සියලුම පෙරොක්සයිඩ් ළමයි අම්ල සමග ප්‍රතික්‍රියා කරලා ලවණයයි H2O2 දෙනවා එතනත් ස්ථාපනයක් දැන් ජලය එක්ක වුණත් ස්ථාපනයක් කළා H2O2 දුන්නනේ අම්ලයක් දැම්මත් මොකද වෙන්නේ විස්ථාපන වෙලා H2O2 පිට ගන්නවා. ඉතින් මෙතන ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරොත් හැදෙන හයිඩ්‍රොක්සයිඩය අම්ල එක්ක ප්‍රතික්‍රියා කරොත් හැදෙන ලවණය. පැහැදිලිද? අම්ල සමග කියලා ලියන්න. එහෙනම් සියලුම පෙරොක්සයිඩ අම්ල සමග ප්‍රතික්‍රියා කර සියලුම පෙරොක්සයිඩ අම්ල සමග ප්‍රතික්‍රියා කර අනුරූප ලවණය සමග H2O2 නිදහස් කරයි. සියලුම පෙරොක්සයිඩ අම්ල සමග ප්‍රතික්‍රියා කර අනුරූප ලවණය සමග H2O2 නිදහස් කරයි.
එකයි තනුක H2. තනුක H2SO4 හැදී ඇති. Barium sulfate solid lamai. Barium sulfate solid එක. මේ ප්‍රතික්‍රියා තුන ලියන්න. එතකොට දැන් පොටෑසියම් රුබීඩියම් වල ලිව්වේ නැහැ. ඒකට අදාළයි කියලා හිතා ගන්න. එතකොට මෙතන HNO3 ගන්න පුළුවන්ද? එතකොට මෙතන හුදෙක්ම ස්ථාපනයක් වෙලා තියෙන්නේ. ඕන්න මට අර විදිහට කඩලා පෙන්වන්න පුළුවන්. මේ බේරියම් එකට සල්ෆේට් එක තුල H2 එක්ක O2 එකතු වෙලා මොකද්ද? H2O2 ජලය නෙවෙයි H2O2 හදන්නේ. හරිනේ? පැහැදිලි නේ? එතකොට ළමයි දැන් ඔයා හිතන්න හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කියන හොඳ විස බීජ නාශකයක්. විරංජන කාරකයක්. අපි ඉස්කෝලේ යන කාලේ ළමයි කොල්ලෝ කොණ්ඩේ පාට කරන්න, කොණ්ඩේ ටීම් කරන්න, ඩයි කරන්න ඔය යන්නේ සැලුන් වලට උම්බද කරන්න H2O2 ගෙදර තියෙනවනේ. H2O2 ටිකක් කරගෙන කොණ්ඩේ පොඩ්ඩක් උලා ගත්තාම එතන තම් පාට වෙලා යනවා. හරි. ඒකට ඒක විරංජන කාරකයක්. වර්ණය වෙනස් කරනවා. ඒකට ඒක විස බීජ නාශකයක් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කියන්නේ. ඒකට ඒක වැදගත් නේද? එහෙනම් මේ ප්‍රතික්‍රියාව වලින් අපිට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් නිපදව ගන්න පුළුවන් නේද? එක්සෑම් එකේ ඇහුවොත් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් නිපදව ගන්න ප්‍රතික්‍රියාවක් ඇහුවොත් අර කලින් එක ලියන්න පුළුවන් ආට ජලයට දැම්මමත් වෙනවා නැත්නම් අම්ලයක් එක්ක ප්‍රතික්‍රියා කරත් වෙනවනේ. මෙතන ටිකක් වැදගත් ලස්සන ප්‍රතික්‍රියාවක් තියෙනවා මෙන්න මේක ළමයි. තේරුණාද? මොකක්ද දන්නවද? මෙතන හැදෙන්නේ අවක්ෂේපයන්නේ. ඉතින් හරි පහසුයි අවක්ෂේපණ වෙනකොට ඉතුරු ටික එහෙමම මොකක් වෙනවද? H2O2 වෙනවා. තුරා මෙතනදී එහෙම නැහැ. ඔයා මේකෙන් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් හදාගන්න එක පොඩි ගැටලුවක් එනවා. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් එක තමයි අපද්‍රව්‍ය දිය වෙලා. මේක හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් හදාගන්න හොඳම ක්‍රමය තමයි මේක. මොකද අවක්ෂේපේ පෙරුවට පස්සේ ඉතුරු වෙන්නේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්. හරි ලේසි. එන ලියන්න පොඩි තරුවක් දාලා. ලියන්න. බේරියම් පෙරොක්සයිඩ් වලින් සෑදෙන බේරියම් සල්ෆේට් අවක්ෂේපයන් නිසා බේරියම් පෙරොක්සයිඩ් වලින් සෑදෙන බේරියම් සල්ෆේට් අවක්ෂේපයන් නිසා H2O2 වෙන් කර ගැනීම පහසුය. H2O2 වෙන් කර ගැනීම පහසුය. භස්ම සමග නෑ ළමයි. භස්ම සමග ප්‍රතික්‍රියාවක් නෑ. උතන බෙරිලියම් නෑනේ. තේරෙනවද? උතන ඉන්න කට්ටිය බෙරිලියම් නැති හින්දා භස්ම සමග ප්‍රතික්‍රියාවක් නෑ. ඉතින් ලියලා වැඩකුත් නෑ හොඳේ. නැසි. තාපයෝජනය. ළමයි බේරියම් පෙරොක්සයිඩ් රත් කරාම ඔක්සයිඩ් දක්වා යනවා. හොඳ කාරණා වුණ අලුතෙන් ඉගෙන ගන්න කාරණයක්. පෙරොක්සයිඩ් තාප වියෝජනය වුණොත් ඒ තාප අස්ථායි. ඒක නිසා ඔක්සයිඩ් දක්වා ගිහලා ඔක්සිජන් පිට ගන්නවා. තාප වියෝජනය කියන එක ඇට තෙලියා ගන්න. සියලුම පෙරොක්සයිඩ් තාප අස්ථායි බැවි. සියලුම පෙරොක්සයිඩ් තාප අස්ථායි බැවි. රත් කළ විට ඔක්සයිඩය සමග O2 නිදහස් කරයි. සියලුම පෙරොක්සයිඩ් තාප අස්ථායි බැවි. රත් කළ විට ඔක්සයිඩය සමග O2 පිට කරයි. තාප යෝජනයේ යට ඩෙල්ටා දාන්න රත් කරනවා කියන වෙන්න.
ඒතර මේ වගේ ඒවා නිකන් සිතින් තුලිත කරන්න ඕනේ. උඩ එක දැන් දෙකක් සෝඩියම් දාලා මෙතෙන්ට ආයේ සෝඩියම් 4යි. අර ඔක්සිජන් ගන්න කියලා මේ ගන්න. ඔක්සිජන් 2යි ඔක්සිජන් දැන් 4 වුණා. අරත් එහෙම. ලියන්න. එතකොට දැන් මේක ලියා ගන්න ගමන් හිතා ගන්න දැන් දවසින් දවස අලුත් ප්‍රතික්‍රියා එකතු වෙනවා. ඉනෝගනික් ඉගෙන ගන්නකොට දවසින් දවස අලුත් ඒවා එකතු වෙනවා. ඒකින්ද ඔබේ වගකීමක් මේවා පාඩම් කරගන්න එක. ප්‍රතික්‍රියා ටික මතකේ අඳව ගන්න එක ඔයාලගේ වගකීමක්. ඒතර මමත් ඔය වැඩේ කරා ඉස්සර. ඔයාලගේ වයසේ මම ඉද්දි හරි අමාරුයි මම මේවා පාඩම් කරගත්තා. ඕනිම ළමෙක් ඒ ලෙවල් කරන ඕනිම ළමෙක්ට මේක සිද්ධ වෙනවා කරන්න. ඒකින්ද ඕගොල්ලන්ට කියලා වෙනසක් නැහැ. ඕගොල්ලන්ට සිද්ධ වෙනවා ළමයි මේ ටික පාඩම් කරගන්න. ගොඩ ගහගන්න එපා ඒකින්ද වීඩියෝ එකක් බලලා ඒකට අදාළ ටික පාඩම් කරගෙන ඊළඟ වීඩියෝ එක බලන්න. ඊට පස්සේ ෂෝට් නෝට් හරියද කෙටි සටහන් ගන්න. හරි එහෙනම් අපි යන් තුන්වෙනි එකට ළමයි ලෝහ සුපර් ඔක්සයිඩ්. ලෝහ සුපර් ඔක්සයිඩ්. अंक 3 मातृका लोह सुपर ऑक्साइड అంటే අපි දැන් තුන්වෙනි සංයෝග වර්ගය කතා කරන්නේ කියන O2 මයිනස් සුපර් ඔක්සයිඩ් හදන්නේ කවුද ළමයි දෙවෙනි කාණ්ඩේ කවුරුත් හැදුවේ නැහැ සුපර් ඔක්සයිඩ් පළවෙනි කාණ්ඩේ පොටෑසියම් රුබීඩියම් සීසියම් ඔය තුන් දෙනා නෑ ඒගොල්ලෝ කෙනෙක් මේ කතා කරන්නේ මූලද්‍රව්‍ය හතක්ම විසික් කරලා දෙනවා මූලද්‍රව්‍ය තුන් දෙනා ඉන්නේ ඒගොල්ලන්ගේ සුපර ඔක්සයිඩ් හරි එහෙනම් ලියන්න පළවෙනි ජලයේ සමප්‍රතික්‍රියාව ජලයේ සමප්‍රතික්‍රියාව ලියන්න සියලුම ලෝහ සුපර් ඔක්සයිඩ් ජලයේ සමග ප්‍රතික්‍රියා කර අංක E දාලා ලියන්න දැන් ගන්නවනේ කරන්නේ E දාලා ජලයේ සමග ප්‍රතික්‍රියා කියලා ලියන්න ඒක යටතේ ලියන්න සියලුම ලෝහ සුපර් ඔක්සයිඩ් ජලය සමග ප්‍රතික්‍රියා කර සියලුම ලෝහ සුපර් ඔක්සයිඩ් ජලය සමග ප්‍රතික්‍රියා කර අනුරූප ඔක්සයිඩයද H2O2ද O2ද නිදහස් කරයි සියලුම ලෝහ සුපර් ඔක්සයිඩ් ජලය සමග ප්‍රතික්‍රියා කර අනුරූප හයිඩ්‍රොක්සයිඩයද එහෙම නේද කිව්වේ අනුරූප හයිඩ්‍රොක්සයිඩයද H2O2ද O2ද නිදහස් කරයි දැන් ඉතර විස්ථාපනයක් වෙන්නේ හරිද මේ පෙරොක්සයිඩ් අයනේ මැදින් කැඩෙනවා වගේ එකක් වෙනවා හරිද KOH RBOH CSOH පෙරොක්සයිඩ් එකෙන් දුන්නේ කවුද H2O2 විතරයි මෙතන H2O2 එක කවුද හදන්නේ ඔක්සිජන් නිදහස් කරනවා O2 වායුව तो तुलित कराम हाइड्रोजन ඔත්තේ ගන්නත් තියෙනද මම මේකට මෙතෙන්ට දෙක දානවා දැන් හයිඩ්‍රජන් ඔත්තේ ගන්නත් තියෙනකොට පොඩ්ඩ අවුල් හින්දා මෙතෙන්ට දෙක දාලා මෙතෙන්ට එකයි දැන් හයිඩ්‍රජන් ගන්න තුලිතයි ඔක්සිජන් 4යි 2යි 6යි 2යි 4යි 2යි 6යි හරි උඩ ඔයගලන්ටත් ඔය ඉගෙන ගන්න පුළුවන් ඉතින් කල්ලා ටිකක් කල්ලා මේක පාර ඒක දිහා බලන් ඉඳලා සංගුණක දාගන්න පුළුවන් වෙයි ඔයගලන්ට හරි තුලිතයිනේ ඔක්සිජන් 4යි 2යි 6යි ඔක්සිජන් 2යි 4යි 6යි හයිඩ්‍රජන්
2යි 4යි හයිඩ්‍රජන් 4යි 3යිනේ. පැහැදිලිද? දැන් ඔයගලන්ට දැන් ප්‍රශ්නය ඔක්සිජන් ආවේ කොහොමද? ඔක්සිජන් ආවේ කොහොමද කියලා ප්‍රශ්නය. ඒක නිසා අපි දැන් මේකත් කඩමු. මේක කඩමු. සුපර් ඔක්සයිඩ්. සුපර් ඔක්සයිඩ් තියෙන්නේ මොකද්ද? එකක් ලියමු O- O එකක් තමයි තියෙන්නේ. මේ පැත්තටද පහසු මේ පැත්තටද පහසු? මේ පැත්තට මයිනස් තියන්න පහසුයි. මේ පැත්තට මයිනස් තියාගන්න. මේ පැත්තට මයිනස් තියාගන්න එපා. ඕලා අදින්දි මේ පැත්තට මයිනස් එකෙන් තියාගන්න. ඒතර පහසුයි මම කරන වැඩේට හරිද? 2යි +9 පොඩි වැඩක් කරන්න යන්නේ. ආයෙත් ටික කඩලා මොකද්ද වෙන්නේ කියලා බලන්න. හරි. ඊට පස්සේ ආයේ වරහන් ටික අයින් කරමු. 1යි CH plus ධන 2යි O minus 2යි plus ධන 1යි H minus. හරි. දැන් cesium hydroxide එක දෙකේ දෙක එකතු වෙනවා. හරි. ඊට පස්සේ ජල අණු දෙකක් හැදෙනවා. ජල අණු H2O2 එකක් හැදෙනවානේ. H2O2 එකක් හැදෙනවා. H2O2 හැදෙන්නේ H+ 2යි O- කියන්නේ ඍණ එකේ ඔක්සිකරණාංකෙන් 2යි. වැඩේ ගොඩ නේද? අන්න මේ ඍණ එකේ ඔක්සි දෙකක් කියනවනේ මේ. ඍණ එකේ එක්කෙනයි ඍණ එකේ එක්කෙනයි H+ 2ක් එක්ක H2O2 හදනවා. ඒතකොට මෙතන ඔක්සිජන් කීයක් කියනවද? ඔක්සිජන් දෙකක්. ඒතකොට ඒක O2 වෙනවනේ. ඒතකොට මේකෙන් එනවා 2යි CS CSI CSOH මේකෙන් යනවා H2O2 මෙතනින් යනවා O2. එතකොට ඒක රිඩොක්ස් කියලා ගන්න බෑ එතකොටනේ. ඔක්සිකරණාංක වෙනස් වෙලා නැහැ එතකොට. පැහැදිලි. හරිනේ? එතකොට අන්න එහෙම තර්කානුකූලව ගත්තොත් මේක ඔක්සිජන් ඉන්නේ නැහැ කියන එක හිතා ගන්න පුළුවන්. දෙහික තියෙන O- O- එක කියලා මේකට එන්නේ. මේක ඇඳගන්න. මේකත් ඇඳගන්න. කියලා එන්න ඊට පස්සේ දෙන්න බලන්න 2යි CSOH H2O2 gas. අම්ල සමග ප්‍රතික්‍රියාව. අම්ල සමග ප්‍රතික්‍රියාව. එතකොට අම්ල සමග ප්‍රතික්‍රියාවත් ඔයාලට හිතෙන්න ඕනේ දැන් පෙරොක්සයිඩ් අම්ල සමග ප්‍රතික්‍රියා කරලා H2O2 නිදහස් කරන්නේ. එහෙනම් මෙයා අම්ල සමග ප්‍රතික්‍රියා කරලා H2O2 සහ O2 පිට කරනවා. හරි. ලියන්න B අම්ල සමග B අම්ල සමග යන් සියලුම ලෝහ සුපර් ඔක්සයිඩ් අම්ල සමග ප්‍රතික්‍රියා කර අනුරූප ලවණය සමග H2O2 සහ O2 නිදහස් කරයි. H2O2 සහ O2 නිදහස් කරයි.
ඔයාලට එක කාරණේ රටාවක් පැටර්න් එකක් අහුවෙලා ඇති. පෙරොක්සයිඩ් ජලයට දැම්මහම හයිඩ්‍රොක්සයිඩයයි H2O2 හැදුනා. අම්ල වලට දැම්මහම ලවණයයි H2O2 හැදුනා. එහෙනම් සුපර් ඔක්සයිඩේ ජලයට දැම්මහම හයිඩ්‍රොක්සයිඩයයි H2O2 O2 දුන්නා නම් සුපර් ඔක්සයිඩ් අම්ලයට දැම්මොත් ලවණයයි H2O2 O2 දෙනවා. HCl aqueous දාන H2O2 gas දාන gas නේ ලික්විඩ් දාන O2 gas. උඩටයි පොටෑසියම් දෙකට පොටෑසියම් දෙක හරි ක්ලෝරින් දෙකට ක්ලෝරින් දෙක හරි හයිඩ්‍රජන් දෙකට හයිඩ්‍රජන් දෙක හරි ඔක්සිජන් තියෙනවා අර පැත්තේ හතරක් මෙතන දෙකයි මෙතන දෙකයි හතරයි මම මේක ලියනවා. තොර රුබීඩියම් සීසියම් වලටත් හරියන්නේ මම පොටෑසියම් වලට ලියුවා. C එන්නෝනේ මොකක්ද තාපිය? C එනවද? තාප වියෝජනය. හරි. එතකොට තාප වියෝජනය ගත්තාම සුපර් ඔක්සයිඩ් නේ ඒක පෙරොක්සයිඩ් වගේ රත් කරාම ඔක්සිජන් නිදහස් වෙන. ඒ කියන්නේ තාප අස්ථායි. මම ලියාගන්න එකට සියලුම ලෝහ සුපර් ඔක්සයිඩ් තාප අස්ථායි වෙවි. සියලුම ලෝහ සුපර් ඔක්සයිඩ් තාප අස්ථායි වෙවි. අනුරූප ඔක්සයිඩේ සමග O2 නිදහස් කරයි. අනුරූප ලෝහ ඔක්සයිඩේ සමග O2 නිදහස් කරයි. එතකොට ඒක තුලද කරන්න තේ ගන්නක් තියෙන මෙතන දෙකයි දාලා මෙතනට හතරයි දෙන්න. 8යි 2යි 3යි. හරි. එතන අර ඔත්තේ ගන්නක් තිබුණා නම් ඔක්සිජන් 1යි ඔක්සිජන් 2යි ඔක්සිජන් 3යි. ඒතර ඔත්තේ ගන්නක් තිබුණා හින්දා අවුල් හින්දා මම මේක ඉරට්ටේ කරන්න ඕනේ. මම මෙතෙන්ට දෙකක් දැම්මා. බය වෙන්නේ නැහැ මම. මෙතෙන්ට දෙකක් දාලා ඔක්සිජන් ගන්න ඉරට්ටේ කරන්නේ. ඊට පස්සේ පොටෑසියම් 4ට අතන 4ක් දාලා 8යි තන 2යි තන 3යි. තුන්දනේ පොටෑසියම් 4 හරි ඔක්සිජන් එතන 2යි 3යි 6යි 8යි එතන 8 හරි. එහෙනම් සීතා ප්‍රයෝජනයක් ගැන කතා කරා. එහෙනම් ඔක්සයිඩ් හරි පෙරොක්සයිඩ් හරි සුපර් ඔක්සයිඩ් හරි. ඒකට ඒ ටික ඔළුවේ තියෙන්න ඕන. අර වෙන වෙනම ප්‍රතික්‍රියා ටික. හරි. අංක 4 ලෝහ හයිඩ්‍රයිඩ්. अंक 4 लोह हाइड्राइड. अंक 4 लोह हाइड्राइड. हाइड्राइड ලැබෙන්නේ කොහොමද? තමයි ලෝහ හයිඩ්‍රජන් එක ප්‍රතික්‍රියාවම තමයි ලෝහ හයිඩ්‍රයිඩ් ලැබෙන්නේ. දැන් අපි ලෝහ ගැන නෙවෙයි කතා කරන්නේ. සංයෝග ගැන ලෝහ හයිඩ්‍රයිඩ් ගැන. එහෙනම් පළවෙනි කාරණේ ජලය සමග. ජලය සමග. එතකොට ඕනිම ලෝහ හයිඩ්‍රයිඩයක් ජලයට දැම්මහම ළමයි ප්‍රතික්‍රියා කරනවා. පැහැදිලිද? ප්‍රතික්‍රියා කරන හයිඩ්‍රොක්සයිඩ් හදනවා. දැන් ඔයාලා දන්නවා ඔක්සයිඩ්, සුපර් ඔක්සයිඩ්, පෙරොක්සයිඩ් ජලයට දැම්මම හයිඩ්‍රොක්සයිඩ් නේ හදන්නේ. නා හයිඩ්‍රයිඩ් එකක් දැම්මම මොකද කරන්නේ? හයිඩ්‍රොක්සයිඩ්. හැබැයි මෙතන හයිඩ්‍රජන් පිට වෙනවා. මොකද මේක රිඩොක්ස් මම කියලා දෙන්නම්. ලියන්න සියලුම ලෝහ හයිඩ්‍රයිඩ් ජලය සමග ප්‍රතික්‍රියා කර අනුරූප හයිඩ්‍රොක්සයිඩේ සමග H2 නිදහස් කර.
පැහැදිලිද? එතකොට ලෝහ හයිඩ්‍රයිඩේ තියෙන ඍණ එක ඔක්සිකර්මාංකනේ. දැන් ඔයාලා මෙතන හිතා ගන්න ඕනි ඍණ එකයි හයිඩ්‍රජන් ඉන්නේ මෙයාට බැඳිලා විතරයි. කාටද? පළමු කාණ්ඩේ හරි දෙවෙනි කාණ්ඩේ හරි ලෝහ වලට බැඳිලා විතරයි මේ ඍණ එක ඉන්නේ. එයා ප්‍රතික්‍රියා කරොත් දැන් හයිඩ්‍රජන්ට යන්න වෙනවනේ වෙන තැනකට. H ට වෙන තැනකට යන්නේ නැහැ ඍණ එක පිටින්. එහෙනම් හයිඩ්‍රජන් ඍණ එකකින් වෙන තැනක ඉන්නේ නැහැ. මෙයාට බැඳිලා විතරයි. එහෙනම් H ට වෙනස් වෙන්න වෙනව නේද? මේ H වල ඍණ එක රිඩොක්ස් වෙන්න වෙනවා මෙතන. ඊට තමයි හයිඩ්‍රජන් පිට ගන්න. එයා යනවා බිඳුවට. ඒතර ඔයාලා බලන්න අනිත් ප්‍රතික්‍රියාව. දැන් මෙතන ඔක්සිහරණයක් නම් හරිනේ. නෑ ඔක්සිකරණයක් හරි. ඍණ එකේ නම් බිඳුවකින් ඔක්සිකරණයනේ ළමයි මෙතන හයිඩ්‍රජන් ඉන්නෝනේ ධන එකේ. එයා යනවා ආයි බිඳුවට. හරිද? මෙයාගේ ධන එකක් යනවා කැඩිලා මෙයාගේ බිඳුවට. එහෙනම් මෙයාගේ එක්කෙනෙක් ඔක්සිහරණය වෙනවා. මෙයාගේ එක්කෙනෙක් ඔක්සිකරණය වෙනවා. මෙන්න මෙහෙමයි වැඩි. හරි. ඒක රිඩොක්ස් පැහැදිලිද? කියන්නේ හයිඩ්‍රයිඩේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සෝඩියම් හයිඩ්‍රයිඩය ජලයට දැම්මොත් ඒක රිඩොක්ස් වෙන්න සිද්ධ වෙනවා. මොකද හයිඩ්‍රජන්ට ඍණ එක මාරු කරන්න වෙනවා. හයිඩ්‍රජන් ඍණ එකේ ඉන්න කැමති නැහැ. මෙයත් එක්ක විතරයි ඉන්න කැමති. ප්‍රතික්‍රියා කරොත් එයා වෙන තැනකට යන්න එපා, විස්ථාපනය වෙන්න එපා. වෙන තැනකට ගිහිල්ලා ඉන්න කැමති නැහැ ඍණ එකකින්. එයා යනවා H2 වලට. අන්නේ හිතාගන්න. එහෙනම් H2 පිට වෙන්නේ එහෙම. පැහැදිලි. හරි වැදගත් සමීකරණයක්. මේක රිඩොක්ස් හරි. සෝඩියම් මොකක්ද වෙන්නේ නැහැ. ධන එකමයි. හයිඩ්‍රජන් නම් මේක දිදාකරණයක්ද? හයිඩ්‍රජන්මනේ ඔක්කොම උනේ හින්දා දිදාකරණයක්ද? නෑ. තේරුණා? දිදාකරණයේ අර්ථ දක්වන්නේ මේ වම් පැත්තේ එකම මූලද්‍රව්‍ය තියෙනවා. වම් පැත්තේ දෙන්නෙක් ඉන්න වෙලාවනේ. වම් පැත්තේ එකම මූලද්‍රව්‍ය Cl2 අයනය. Cl- ධන OCl-. යාගේ ධන එක මෙතන පිළිගන්න. අන්න වැඩේ කොට. මේ එක්කෙනාම ඔක්සිහරණය වුණා, එක්කෙනාම ඔක්සිකරණය වුණා. මේක දිදාකරණයක්. මේක හිම නෑ උදේ. කියන්නේ එකම ඵලයකට යන හින්දා දිදාකරණයක් කියලා ගන්න නෑ. එකම ඵලයකට යන හින්දා එහෙම නෙවෙයි දිදාකරණය අතලා කරන්නේ මොකද? එකම සංයෝගයේ එකම පරමාණුවක් ඔක්සිකරණයටත් ඔක්සිහරණයටත් යනවා. දැන් මේ පැත්තෙන් තමයි ගන්නෙ. මේ පැත්තේ ඉන්නේ කෙනා එකම සංයෝගයේ එකම මූලද්‍රව්‍යයක් වෙනවා. පැහැදිලිද? එහෙනම් මේක දිදාකරණයක් නෙවෙයි. ජලය සමග ප්‍රතික්‍රියා ලියවනේ. ලියන්නේ දෙක තාප වියෝජන. ඔකේ වැඩිපුර කතා ආම්ලික බාස්මික කතා කරන්නේ ආම්ල බාස්මික නෑ. අංක දෙක ලියන්නේ තාප වියෝජන. යන්නේ තාප වියෝජන. තාප වියෝජන කියන්නේ නම් හයිඩ්‍රයිඩ් තාප ස්ථායින්ද වියෝජන වෙන්නේ නෑ. එහෙනම් තාප වියෝජන කියන අංක B නේ. අද අංක B. තාප වියෝජන. යන්නේ සියලුම හයිඩ්‍රයිඩ් තාප ස්ථායි නිසා සියලුම හයිඩ්‍රයිඩ් තාප ස්ථායි නිසා සියලුම හයිඩ්‍රයිඩ් තාප ස්ථායි නිසා තාප වියෝජනය නොවේ. ඉන්නේ හතරේනේ. ඒකට තමයි හතරක් අපි කතා කරන්නේ. තව ගොඩක් තියෙනවා.